PCR පරීක්ෂාව වාහනේ සිටම නවලෝක drive through PCR 0115 The Big Story. ඉන්දියාවේ සීරම් ආයතනය මගින් නිෂ්පාදනය කරන මෙම එන්නත අසල්වැසි රටවලට නොමිලේ ලබා දීමට ඉන්දියාව ආරම්භ කළ වැඩපිළිවෙල හැඳින්වෙන්නේ වැක්සින් මෛත්‍රී නැතිනම් මෛත්‍රී එන්නත් මිත්‍රත්ව වැඩසටහන ලෙසින්. ඒ යටතේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ මාත්‍රා ලක්ෂ 5ක් ඊයේ මෙරටට ප්‍රදානයක් ලෙස හිමි වුණා. එම එන්නත රට තුළ භාවිතයේ සමාරම්භක අවස්ථාව අද පැවැත්වුණේ අංගොඩ ජාතික බවන රෝග විද්‍යායතනයේදී. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය COVID-19 ආසාදිතව මේ වන විට IDH රෝහලේම ප්‍රතිකාර ලැබීම හේතුවෙන් සමාරම්භක උත්සවය අද පැවැත්වුණේ ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපොල්ලේ මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගේ ප්‍රධානත්වයෙන්. With the vaccination, Sri Lanka will once again be fully open, hopefully, to the world. It's a pandemic. It was all over the world in no time. And no country, no matter how strong its resources, how capable its scientific and medical force, no country could fight this disease on its own. So the international cooperation is what is the key to fighting this pandemic the world over. Prime Minister Modi's policy is neighborhood first. And even within neighbors, I'm very happy to say that Sri Lanka occupies a very, very special place in the hearts of India, in the hearts of Indians. And I was very moved to see that Honorable President himself was at the airport to receive the consignment. It speaks volumes about not only his priority for the people's health, but also the high significance that his government and his leadership attaches to relations with India. We are very deeply honored. තිකරු ජනාධිපතිතුමාම ගුවන් තොටුපළට ගිහිල්ලා රටේ ජනතාව වෙනුවෙන් එන්නත බාර අරගෙන හෙට වෙනකොට ලංකාව පුරාම රෝහල්වල සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සහ විවිධ හමුදාව පොලිසිය එන්නත් ලබා දීම ආරම්භ වෙනවා. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මගින් මේ ලබා දුණු සියලු ලියකියවිලි අධ්‍යයනය කරා ඉතාමත්ම හොඳින් අපි ඉතාමත්ම සතුටටපත් වුණා. ඒ කරන ලද පර්යේෂණවල තියෙන පුළුල්භාවය සහ අස්ථාවරභාවය සම්බන්ධයෙන් ඒ නිසා අපිට කිසිම බයක් සැකක් නැතිව ජාතික ඖෂධ නියාමන අධිකාරියට හැකි වුණා මේ ඖෂධය මේ වැක්සින් එක ජනතාවට ලබා දිය හැකියි කියලා නිර්දේශ කරන්නට. අනතුරුව ඇස්ට්‍රාසෙනෙකා එන්නත්කරණය ආරම්භ කෙරුණේ මෙරට පළමු සහ ප්‍රධානතම කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වන අංගොඩ ජාතික බවන රෝග විද්‍යායතනයේ ප්‍රධාන කායික විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාට පළමු මාත්‍රාව ලබා දෙමින් පසුව එම රෝහලේ ප්‍රධාන විශේෂ හෙදින නිලධාරණී ගීතානි උඩුගම කුරාල මහත්මියට එන්නත ලබා දුන්නා. මෙරට පළමු කොවිඩ් රෝගියා ලෙස හමු වූ චීන කාන්තාව සුව කිරීමේ සිට කොවිඩ් මර්ධනය වෙනුවෙන් මේ වන විටත් දැවැන්ත කාර්යභාරයක් ඉටු කරමින් සිටින IDH රෝහලේ කාර්ය මණ්ඩලයට එන්නත ලබා දීම අනතුරුව සිදු කෙරුණා. කොවිඩ් ආසාදිතව IDH රෝහලේ ප්‍රතිකාර ලබන සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය එනත්කරණය ඇරඹීමේ වැඩසටහනට සුබ පැතුම් එක් කර තිබුණා. ඒ නිවේදනයක් නිකුත් කරමින් ඉදිරියේදී මෙරට සියලු ජනතාවට එන්නත ලබා දෙමින් මෙරටින් කොවිඩ් වෛරසය තුරන් කිරීම සඳහා කැපවන බවයි ඇය සිය නිවේදනයෙන් පෙන්වා දෙන්නේ. කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා සුවිශේෂී කාර්යයක් ඉටු කරන ආරක්ෂකාංශ වෙත එන්නත ලබා දීමද අද සිදු කෙරුණා. ආරක්ෂකාංශ නියෝජනය කරමින් පළමු එන්නත්කරණය අද සිදු කෙරුණේ කොළඹ යුද හමුදා රෝහලේදී. හමුදා සමාජිකින් වෙත එන්නත ලබා දීමේ අවස්ථාවට COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාද එක් වුණා. ඒ අනුව අද දිනේදී ශ්‍රී ලංකා යුද හමුදා රෝහල් දෙකකත් හෙට දින සිට මේ වැඩි කිරීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා යුද හමුදා වෙන සියලුම රෝහල් වල අපි එන්නත්කරණය කරනු ලබනවා. ගුවන් හමුදා සමාජිකයන් වෙත එන්නත ලබා දීම අද සිදු කෙරුණේ කොළඹ ගුවන් හමුදා රෝහලේදී. එහිදී එන්නතේ පළමු මාත්‍රාව ලබා දුන්නේ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ එයා වයිස් මාර්ෂල් ලලිත් ජයවීර මහතා වෙතයි. කොවිඩ් පළමු රැල්ල ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සුවිශේෂී කාර්යභාරයක් ඉටු කළ නාවික හමුදා සමාජිකයින් වෙතද අද ඇස්ට්‍රාසෙනෙකා එන්නත ලබා දුන්නා. ඒ කොවිඩ් පළමු රැල්ලෙන් දැඩි බලපෑමට ලක් වූ වැලිසර නාවික හමුදා කඳවුර තුළදී. බස්නාහිර පළාතේ තවත් රෝහල් කිහිපයකම එන්නත්කරණය අද ආරම්භුණා. කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් හෙදියන් ඇතුළු කාර්ය මණ්ඩලයට එන්නත්කරණය සිදු කෙරුණේ මෙලෙසින්. එම අවස්ථාව නිරීක්ෂණයට ඉන්දිය තානාපති කාර්යාලය නියෝජනය කරමින් ඉන්දිය වෛද්‍යවරයෙකු දැක්වීම විශේෂත්වයක්. දින දෙක තුනක් ඇතුළත සීලුම කාර්ය මණ්ඩල වලට මෙම එන්නත ලබා දීමට කටයුතු කරනවා. ඉතින් අද දිනේ ලබා දෙන පළවෙනි මාත්‍රාව ඊළඟ මාත්‍රාව ලබා දෙන්නේ තවත් මාසකින්.
බොරැල්ල රිජුවේ ආර්යාල අමාරුහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ වෙතද එන්නත ලබා දීම අද සිදු වුණා. රිජ්ජුවේ ආර්යාල අමාරුහල රෝගීන් විශාල ප්‍රමාණයක් වාර්තා වුණා. ඒ වගේම කාර්ය මණ්ඩලයේ විශාල ප්‍රමාණයක් අපිට රෝගීන් බවට පත් වුණා. ඉතින් මේ එන්නතත් සමග ඉදිරියේදී මේ රෝගී තත්ත්වය පැතිරී යාම වළක්වා ගැනීමට අපිට හැකියාව ලැබේවි. රාගම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේදී එන්නත් කරන වැඩසටහන සිදු කළ අතර එහිදී පළමුව රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය SP.A. ලියනගේ රණවීර මහතාට එන්නත ලබා දුන්නා. කළුබවැල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී එන්නත් කරන සිදු කෙරුණේ මෙලෙසින්. කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස පවත්වාගෙන යන මුල්ලේරියාව නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහල සහ හෝමාගම මූලික රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය වෙතද අද එන්නත් කරණය සිදු වුණා. දිවසේ පිළියෙල කරගත්ත ආහාර ගන්න නිකන් ආහාරයෙන් දැනෙන්නොත් ඒක මේ වැක්සින් එකේ හින්දා කියලා හිතෙන්න පුළුවන්. අපි වෙනදාර පොඩි කාලේ වැක්සින් ගන්නවා වගේ තමයි. මොනවා හරි මේ එන්නතෙන් පස්සේ සංකූලතාවයක් ගැටලුවක් දැනුම් දෙන්න කිසිදු අතුරු ආබාධයක් කාර්ය මණ්ඩලයේ කිසි කෙනෙකුට වාර්තා වුණේ නැහැ. ඉතින් ඒක සුබදායී තත්ත්වයක්. මෙම එන්නත් කරන ක්‍රියාවලිය අපිට COVID-19 රෝගී තත්ත්වයේ පාලනය කර ගැනීමට ඉතාමත්ම ලොකු අස්වැසිල්ලක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා. මේ අතර බස්නාහිර පළාතෙන් පිට ප්‍රදේශවල රෝහල් කිහිපයක එන්නත් කරණය අද දිනය තුලම ආරම්භ වීම විශේෂත්වයක්. මේ එන්නත ලබා දීමෙන් පසු ශරීරය තුල මේ වෛරසයට විරුද්ධව ප්‍රතිදේහ ගොඩනැගීමක් සිද්ධ වෙනවා. ඒ ප්‍රතිදේහ පෙනහල්ලට ඇතුළු වන වෛරසය වෙත සටන් කිරීම සඳහා බොහෝ වෙලාවට ඒ පෙනහල්ල ආශ්‍රිතව තමයි මේක ක්‍රියාත්මක වන්නේ. මේ එන්නත් කිරීමෙන් පසුව රෝගය නිසා මිය යාමට ඉඩකට ඇති පුද්ගලයින්ට මිය යාමේ ඉඩකඩ අවම කිරීමේ හැකියාවක් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම දරුණු රෝග ලක්ෂණ පහළ කරන පුද්ගලයෙකුට ඒ තත්ත්වය මග ඇරලා සමහර විට සාමාන්‍ය රෝග ලක්ෂණ පමණක් පහළ වීමේ තත්ත්වයකට ගේන්න පුළුවන්. කොවිඩ් මර්ධනය සඳහා ලෙව නිෂ්පාදනය කෙරෙනු එන්නත් අතරින් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත කරුණු කිහිපයක් නිසා සුවිශේෂී වනවා. සායනික පරීක්ෂණවලදී 62%ත් 90ත් අතර ඵලදායීතාවක් පෙන්වීම ඉන් ප්‍රධානයි. එය සෙල්සියස් අංශක 2ත් 8ත් අතර සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්වයක් යටතේ ගබඩා කළ හැකි වීම විශේෂත්වයක්. එමෙන්ම මෙතෙක් ලොව නිෂ්පාදනය වූ කොවිඩ් මර්ධනයත් අතරින් අතුරු ආබාධ අඩුවෙන්ම වාර්තා වූ එන්නත මෙයවීම සුවිශේෂීම කරුණක්. මේ එන්නත් ඒ පිළිබඳ පරීක්ෂණ සිදුවෙන මට්ටමේ තියෙන්නේ 150ත් 155ත් අතර ප්‍රමාණයක් මේ එන්නත ලබා දීමට තමා සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වන විට ප්‍රකාශයට පත් කරලා තියෙන විදිහට බලාපොරොත්තු වෙන ප්‍රමාණය. වයස අවුරුදු 18ට අඩු දරුවන්ට මේ එන්නත ලබා දීමට තවම අනුමැතියක් ලබා දීලා නැහැ. ඒ වගේම ගර්භණීය මව්වරුන්ට මේ එන්නත ලබා දෙන්නේ නැහැ. ඒ වගේම එන්නත් ලබා දීමේදී ඇලර්ජික් රියැක්ෂන් ඇවිල්ලා තියෙන එහෙම නැත්නම් ආසාත්මිකතා ඇති වූ අයට මේ එන්නත ලබා දීම සිද්ධ කරන්නේ නැහැ. මේ එන්නත ලබා නොදිය යුතුයි කියලා තියෙන ගර්භිණී මාතාවන්ට අවුරුදු 18ට අඩු අයට ඒකට හේතුව තමයි මේ එන්නත ඒ වගේ අයට ලබා දීලා පරීක්ෂණ සිදු කරලා උන්ට ආරක්ෂාකාරී කියලා යම්කිසි විදියකින් තහවුරු කරලා නැති නිසා අද දවස තුල 2280කට වඩා අධික ප්‍රමාණයකට මේ වන විට එන්නත් ලබා දී තියෙනවා. එන්නත ලබා දී තවත් මාසයකින් ඒ එන්නතේ දෙවනි මාත්‍රාව මේ පිරිසටම ලබා දිය යුතුයි. ඒ වගේම මේ අවස්ථාවේදී රෝගී වැළඳී සිටින අයට ඒ මොහොතේදීම ලබා දීමක් සිදුවන්නේ නැහැ. ඔවුන් රෝගී සුව වී අවමාශයෙන් සති දෙකක් ගත වූ පසු ඔවුන්ට එන්නත ලබා දීම සිදු වේවි. කිසි සංකූලතාවයක් මතුවලා තියෙනවද මේ තෙක් වෙලා? මේ දක්වා වසංගත රෝග විද්‍යාංශයට කිසිම විදියකින් සංකූලතාවයන් පිළිබඳ තොරතුරු වාර්තා වෙලා නැහැ. මේ සාමාන්‍යයෙන් ආරක්ෂිත එන්නතක් ඒ නිසා ගැටලුවක් ඇති නොවේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. නමුත් ඕනෑම සංකූලතාවයකට මුහුණ දීම සඳහා පෙර සූදානමකින් තමයි අපි එන්නත් ලබා දෙන්නේ. මෙහි මාත්‍රා දෙකක් එක් පුද්ගලයෙකුට එන්නත් කළ යුතු අතර මෙරටට හිමි වූ එන්නත් තොගය 2,50,000ක් වූ සංඛ්‍යාවකට ලබා දිය හැකියි. මේ අතර අධාරිබී එන්නත් කරණය පිළිබඳ පාර්ශව රසක් මෙලෙස අදහස් පළ කළා. I think that the production capacity of India is one of the best assets the world has today, and I hope the world understands that it must be fully used. මේ ජනාධිපතිතුමා ඉන්දිය රජයෙන් චීන රජයෙන් රුසියන් රජයෙන් ඉල්ලීමක් කරා අපිට මේක ලබා දෙන්න. මොකද සල්ලි දීලා ගන්නත් ප්‍රමුඛත්වයක් ඕන. ඔබතුමා දන්නවනේ රටවල් 190 ගානක් මේ පොලිමේ ඉන්නවා. එතෙන්දී අපිට ඕන ප්‍රමුඛත්වයක්. ඉතින් නමුත් මේ ජනාධිපතිතුමාගේ ඉල්ලීමට ඉන්දියන් රජය ලොකු ඇහුම්කන් දීමක් දීලා තමයි මේ ප්‍රදානය දුන්නේ. මේ එන්නතට අමතරව තවත් එන්නත් කීයක් ලංකාවට ලැබෙයිද? ඉක්මනින්ම ලබා ගන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තියෙන්නේ ඇස්ට්‍රාසෙනෙකා එන්නත. දැන් මිලයට ගන්නකොට දල වශයෙන් එක එන්නතක මිල ඩොලර් 3කුත් ඩොලර් 4කුත් අතර ප්‍රමාණයක තමයි තියෙන්නේ. මම හිතනවා දැනට තියෙන ලාභම එන්නත. දැන් අපි චීනයෙන් ලැබෙන එන්නත සිනෝෆාර්ම් එක දැනටම කියලා තියෙනවා ලක්ෂ 3ක් ඒගොල්ලෝ මේ නොමිලේ දීලා. හැබැයි ඒක ගේන්න අපි පොඩ්ඩක් ඉන්නවා බලාගෙන මේ ජාතික ඖෂධ නියාමන
අධිකාරිය අපිට අනුමැතිය දෙන්නට ඕන සයිනෝෆාම් එකට. ඊළඟට 120ක් WHO එක නිකන් දෙනවා කියලා මේක අපිට කවද එනවද කියන එක තාම විශ්වාසයක් නැහැ. මම ඊයේ අහනකොට මට දැනගන්නට ලැබුණේ මාර්තු මැද මාර්තු අග විතර වෙනකොට ලැබෙයි කියලා. මේ කියන විදිහට අපිට මාර්තු මාසයේ අග විතර වෙනකොට එන්න 3ක් විතර අපිට සමහරට ලංකාවට බොහෝ විට පුළුවන්. මම විශ්වාස කරනවා කොහොම හරි මේ අවුරුද්ද ඇතුළත මේකට සුදුසුකම් ලැබෙන සියලු දෙනාටම මේ එන්නත දෙන්න පුළුවන් වෙයි කියලා. මේක අර පොඩි ආවරණයක් පමණයි. අපිට සෞඛ්‍ය උපදේශ අනිවාර්යෙන්ම අපි පිළිපැද්දා වගේම පිළිපදින්නට වෙනවා. හැබැයි අර තමන් මේකෙන් අර වාහකයෙක් වෙන්නේ මගෙන් තවත් කෙනෙකුට යන චේන් එකක් කඩේ ජනගහනය මේකෙන් සුරක්ෂිත වෙන බව තමයි මට කියන්න පුළුවන්. කිරණ මෙන් රන්වන් බුද්ධි තිමත් සමකට ලීව ආයිෂ් කහ ෆේස් ක්‍රීම්